විද්‍යාර්ථීන් අපි පටන් ගන්නවා 6 වෙනි පාඩම මානව රුධිර සංසරණ පද්ධතිය. මානව රුධිර සංසරණ පද්ධතිය. මෙන්න රුධිර සංසරණ පද්ධතිය 6 වෙනි ඒකකය. ඒතර මේකෙදී මේ පාඩමේ අපේ දේහය පුරා ද්‍රව්‍ය පරිවහනය කරන්න දායක වෙනවා. අපේ දේහය පුරා ද්‍රව්‍ය පරිවහනය කරන්න දායක වෙනවා. මොකද? මෙන්න මේ රුධිර සංසරණ පද්ධතිය. අපේ දේහය ගත්තට පස්සේ දේහය පුරා ද්‍රව්‍ය පරිවහනය කිරීම සඳහා දායක වෙන පද්ධතියක් තමයි රුධිර සංසරණ පද්ධතිය කියලා කියන්නේ. මෙන්න රුධිර සංසරණ පද්ධතිය ගැන තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. රුධිර සංසරණ පද්ධතිය. මෙන්න රුධිර සංසරණ පද්ධතිය ගත්තට පස්සේ මොකද? මානව හෘදය ගත්තට පස්සේ පුතේ තියෙනවා රුධිර සංසරණ පද්ධතිය. මේ හෘදයේ තියෙන්නේ ඒක අයත් වෙනවා රුධිර සංසරණ පද්ධතිය. අපි බලමු අපේ දේහය පුරා ද්‍රව්‍ය පරිවහනය කරන්න දායක වෙනවා පුතේ. අපේ දේහය පුරා ද්‍රව්‍ය පරිවහනය කරන්න දායක වෙන මේ රුධිර සංසරණ පද්ධතිය. රුධිර සංසරණ පද්ධතියට බලය සපයන පොම්පය විදියට ක්‍රියාත්මක වෙන්නේ හෘදය. රුධිර සංසරණ පද්ධතියට බලය සපයන පොම්පය විදියට පුතේ ක්‍රියාත්මක වෙන්නේ මිනිස් හෘදය. හෘදය ගත්තට පස්සේ හෘදයේ කොටස් ටික අපි කතා කරලා ඉමු මුලින්. හෘදය ගත්තම හෘදයේ තියෙනවා පුතේ කුටීර හතරක්. අපි මේ කුටීර හතර. ඒතර ඔයාලට මේ කුටීර අඳිද්දි බලන්න මම මේ පැත්තේ කුටීරයේ විත්තිය ටිකක් ඝනකම වැඩි වෙන්නේ නැන්දා. මේ පැත්තේ විත්තිය ඝනකම අඩු වෙන්නේ නැන්දා. හෘදය ගත්තම පුතේ කුටීර හතරක් තියෙනවා කියන්නේ ඔන්න මම කුටීර හතර වෙනම ඇන්දා. ඊට පස්සේ ඉතුරු කොටස් ටික අඳිද්දි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන කුටීර හතරක් තියෙනවා. ඒ වගේම පුතේ මෙන්න මේ කුටීර හතර මම මේ විදිහට අඳිද්දි මම මෙහෙම පල්ලෙහෙන් අඳිනවා අදර මහා ශිරාව. ඒ කෙලින්ම ඉහළට මම අඳිනවා උත්තර මහා ශිරාව. ශරීරයේ ඉහළ කොටස් වලට සපය රුධිරය එකතු කරගෙන නැවත හෘදයට ගේන්නේ. ඒ වගේම උත්තර මහා ශිරාවෙන් ශරීරයේ පහළ කොටස් වලට සපය රුධිරය නැවත හෘදය වෙතට ගෙන එන්නේ මෙන්න මේ අදර මහා ශිරාවෙන්. ඒ වගේම පුතේ මෙන්න මෙතන මෙන්න මේ කුටීරයෙන් ආරම්භ වෙනවා පුතේ. මෙන්න මේ අඩසඳ කපාට වලින් යුක්ත වෙච්ච මේවා කියලා දෙන්නම්. පුප්පුෂීය ධමනිය. මෙන්න පුප්පුෂීය ධමනිය ආරම්භ වෙනවා. මේ පුප්පුෂීය ධමනිය ආරම්භ වුණා. මේ පුප්පුෂීය ධමනිය වගේම පුතේ තවත් එක මෙන්න මේ පැත්තේ කොටසෙන් ආරම්භ වෙනවා සංස්ථානික මහා ධමනිය. ඒ කොටස අපි මේ විදිහට කතා කරනවා. මෙතනින් මෙහෙම ඇවිල්ලා මේ විදිහට ඇවිල්ලා පුතේ දේහය පුරා ගමන් කිරීම සිද්ධ වෙන විදිහට අපි කතා කරන ඕන සංස්ථානික මහා ධමනිය සහ පුපුෂීය මහා ධමනිය කියන මහා ධමනි දෙක. ඔන්න මේ විදිහට අපි මෙතනින් එක ධමනියක් සංකේතවත් කරා. මෙන්න අනෙත් එක මේ විදිහට මම දැක්වුවා. එතකොට ඔන්න සංස්ථානික මහා ධමනිය. එතකොට හෘදය ගත්තම හෘදයේ ප්‍රධාන කුටීර අපි ප්‍රධාන කුටීර කිහිපයක් තියෙනවා පුතේ. හෘදයේ ප්‍රධාන කුටීර 4යි. මෙන්න මෙතනින් බලන්න පුළුවන් පුතේ. වලට මම මේ ඉතුරු කොටස් ටිකක් ලකුණු කරගෙන මේ යද්දි බලන්න පුළුවන්. හෘදයේ මෙන්න මේ පහලින් තියෙනවා කුටීර දෙකක්. මේ 1 සහ 2 විදියට. පහලින් තියෙන කුටීර වලට අපි කියනවා කෝෂිකා කියලා. මේ ඉහළින් පවතින මෙන්න මේ කුටීර වලට කියනවා අපි කර්ණිකා කියලා. එතකොට ඉහළින් පිහිටන කුටීර වලට කියනවා කර්ණිකා කියලා. පහලින් පිහිටන කුටීර වලට අපි කියනවා කෝෂිකා. මම ඕන අත්‍යවශ්‍ය දේවල් ටික මේක ඇඳලා තියෙන්නේ. මට අවශ්‍යම දේවල් ටික දලසටහනකට අරගෙන තියෙන්නේ. එතකොට පුතේ මෙතන ඒ වගේම මෙන්න හෘදයේ මෙන්න මේ පැත්තේ තියෙනවා වම් කෝෂිකාව. මේ පැත්තේ තියෙනවා වම් කෝෂිකාව. ඒ වගේම පුතේ මේ පැත්තේ තියෙනවා දකුණු කෝෂිකාව. අපි කොටස් එකින් එක කතා කරගෙන යමු. දකුණු කෝෂිකාව.
වම් කෝෂිකාව සහ දකුණු කෝෂිකාව තියෙනවා. ඉහළින් පිහිටන්නේ කර්ණිකානේ. මේ පැත්තෙන් තියෙනවා දකුණු කර්ණිකාව. මේ පැත්තෙන් තියෙනවා දකුණු කර්ණිකාව. මේ පැත්තෙන් තියෙනවා දකුණු කර්ණිකාව. මේ පැත්තෙන් තියෙනවා වම් කර්ණිකාව. ඔන්න කොටස් හතරක් අපි ලකුණු කරා. වම් කර්ණිකාව. එතකොට හෘදයේ කුටීර හතරක් තියෙනවා පුතේ. පහළින් පවතින කුටීර කෝෂිකා විදියට, ඉහළින් පිහිටන කුටීර කර්ණිකා විදියට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ කුටීර ගත්තට පස්සේ කුටීර වලින් අපි කතා කරනවා පුතේ මේ පහළ තියෙන වම් කෝෂිකාවෙන් ආරම්භ වෙනවා. වම් කෝෂිකාවෙන් ආරම්භ වෙනවා. මම මේ දැන් අඳුරු කරගෙන යන සංස්ථානික මහා ධමනිය. මේ මහා ධමනිය පුතේ මෙන්න මේ විදියට මේ හරහා ඇවිල්ලා දේහය පුරා ද්‍රව්‍ය පරිවහණයට නැත්නම් රුධිරය ගමන් කරවීමට දායක වෙනවා. මෙන්න මේ සංස්ථානික මහා ධමනිය. අපි ඉදිරියේදී නැවතත් කතා කරනවා. ඔන්න සංස්ථානික මහා ධමනිය. ඒ වගේම පුතේ හෘදයේ දකුණු කෝෂිකාවෙන් ආරම්භ වෙනවා තවත් එකක්. මේකට කියනවා පුප්පුෂීය මහා ධමනිය. පුප්පුෂීය මහා ධමනිය ගිහිල්ලා පුතේ ඉහළට ගිහිල්ලා මොනවද? පුප්පුෂීය මහා ධමනිය ඉහළට ගිහිල්ලා කොටස් දෙකකට බෙදෙන එකක් මේ පැත්තට යනවා, එකක් අනෙක් පැත්තට ගමන් කිරීමකුත් සිද්ධ වෙනවා. ඒ වගේම දැන් මෙතන තියෙනවානේ කුටීර හතරක් පුතේ. කුටීර හතරක්. ඒ වගේම මේකෙදි අපිට සම්බන්ධ වෙනවා පුතේ මෙන්න මෙතනින් තියෙනවා අපි තව පුප්පුෂීය ශිරා කිහිපයකුත් මේකට ලකුණු කරනවා. මෙන්න පුප්පුෂීය ශිරා කිහිපයකුත් සම්බන්ධ වෙනවා. පුප්පුෂීය ශිරා කිහිපයකුත් සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. මෙතන දැන් අපි ගත්තම වම් කර්ණිකාව, දකුණු කර්ණිකාව, වම් කෝෂිකාව සහ දකුණු කෝෂිකාව තිබුණා. මෙන්න මෙතන පුතේ බිත්තිය ඝනකම් වෙන්න හේතුවත් මම දැන් පොඩි පැහැදිලි කිරීමක් කරගෙන යන්නම්. සාමාන්‍යයෙන් මේකේ බිත්තියේ ඝනකම වැඩි වෙන්න හේතුව තමයි මෙතනින් තමයි පුතේ මුළු දේහය පුරාම ද්‍රව්‍ය පරිවහණයට අවශ්‍ය වන සංස්ථානික මහා ධමනියට බලය සපයන්නේ. ඊට පස්සේ මෙන්න මේ කර්ණිකා සහ කෝෂිකා අතර පුතේ තියෙනවා ගමන් කරන වෑල් නැත්නම් කපාට තියෙනවා. කපාට. එතකොට ඔයාලට මතක තියාගන්න වෙනවා පුතේ මෙන්න එක කපාටයක් මම මේ කරනවා. හරි මේ විදිහට කපාටය සම්බන්ධ වෙලා තියෙනවා පුතේ. කපාට සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ පිටියත් එක වෙලකින් සම්බන්ධ වෙලා තියෙනවා. මේ කපාට. ඔයාලා දකුණු කියනකොට අකුරු 3යි. එහෙනම් 3යි. 3ක් තියෙන කපාටය. මොනවා 3ක්ද? තුණ්ඩයන් 3ක් ත්‍රිතුණ්ඩ කපාටය. එහෙනම් දකුණු පැත්තේ තියෙනවා මෙන්න මෙතන තියෙනවා පුතේ කපාටය. දකුණ කියනකොට අකුරු 3යි. ඒ පැත්තේ තියෙනවා ත්‍රිතුණ්ඩ කපාටය. ඒ වගේම පුතේ මේ පැත්තේ වම කියනකොට අකුරු 2යි. එහෙනම් වම් කර්ණිකාවයි වම් කෝෂිකාවයි අතර තියෙනවා ද්විතුණ්ඩ කියන කපාටය. මෙන්න මෙතනින් තියෙනවා ද්විතුණ්ඩ කපාටය. එතකොට ත්‍රිතුණ්ඩ සහ ද්විතුණ්ඩ විදියට කපාට දෙකක් තියෙනවා. ද්විතුණ්ඩ කපාටය මෙතන තියෙනවා. ත්‍රිතුණ්ඩ කපාටය මෙතන තියෙනවා. අපි කතා කරන ගමන්ම පුතේ එකින් එක කතා කරමු. එතකොට මතක තියාගත්තා වම් කර්ණිකාවත් වම් කෝෂිකාවත් අතර තිබුණා ද්විතුණ්ඩ කපාටය. වම කියද්දී අකුරු 2යි. එහෙනම් ද්විතුණ්ඩ. මේ පැත්තේ දකුණු කර්ණිකාවත් දකුණු කෝෂිකාවත් අතර ත්‍රිතුණ්ඩ කපාටය තියෙනවා. මතක තියාගත්තා දකුණ කියනකොට අකුරු 3යි. එහෙනම් ත්‍රිතුණ්ඩ කපාටය. ඒ විදිහට මතක තියාගන්න ලේසි. එහෙමයි කියලා නෙමෙයි පුතේ මේ එන්නේ. අකුරු සංඛ්‍යාවෙන් නෙමෙයි මම ඔයාලට මතක තියාගන්න ලේසි වෙන තමයි ඒක කිව්වේ. ඒ වගේම පුතේ ඒ වගේම කෝෂිකාවලට සම්බන්ධ වෙලා තියෙනවා මහා ධමනි දෙකක්. මෙන්න අපි කතා කරා වම් කෝෂිකාවට සම්බන්ධ වුණා මෙන්න මෙයා. එයාට අපි කිව්වා සංස්ථානික මහා ධමනිය. එයාට අපි කියනවා සංස්ථානික මහා ධමනිය.
සංස්ථානික මහා දමනීය සම්බන්ධ වෙලා තියෙනවා. කාටද සම්බන්ධ වෙලා තියෙන්නේ? මෙන්න වම් කෝෂිකාවට. බලන්න දකුණු කෝෂිකාවෙන් ආරම්භ වෙනවා. එයාට අපි කියනවා පුතේ පුප්පුෂීය. පුප්පුෂීය මහා දමනීය කියලා අපි මෙතෙන්ට කතා කරනවා පුතේ. එතකොට පුප්පුෂීය මහා දමනීය කියලා අපි කතා කරනවා. පුප්පුෂීය මහා දමනීය කියලා අපි කතා කරනවා. පුප්පුෂීය මහා දමනීය තමයි මෙතනින් ආරම්භ වෙන්නේ. පුප්පුෂීය මහා දමනීය ආරම්භ වෙනවා මේ ස්ථානයේ. ඊළඟට පුතේ මෙන්න මේවා ආරම්භ වන ස්ථානවල තියෙනවා පුතේ කපාට. මේවා ආරම්භ වන ස්ථානවල කපාට තියෙනවා බලන්නකෝ. සංස්ථානික මහා දමනීය ආරම්භ වන ස්ථානයේ තියෙන මෙන්න මේ මම මේ ලකුණු කරලා තියෙන කපාට වලට කියනවා පුතේ අඩසඳ කපාට. සංස්ථානික මහා දමනීය තියෙන තැන තියෙනවා අඩසඳ කපාට. ඒ වගේම පුතේ පුප්පුෂීය මහා දමනීය පාදයේ තියෙනවා අඩසඳ කපාට. එතකොට මහා දමනී පාදවල තියෙනවා මොනවද? අඩසඳ කපාට. එතකොට හෘදයේ තියෙනවා ප්‍රධාන කපාට වර්ග 3ක්. අඩසඳ කපාට, ක්‍රේතුණ්ඩ කපාටය සහ දීතුණ්ඩ කපාටය අපි කතා කරන කපාට. ඒ වගේම මහා දමනී දෙකයි. සංස්ථානික මහා දමනීයයි පුප්පුෂීය මහා දමනීයයි. ඒ වගේම පුතේ මොනවද? වම් හා දකුණු කර්ණිකා මේ ඉහළින් පිහිටන කර්ණිකාවලට පුතේ ඉහළින් පිහිටන කර්ණිකාවලට විවෘත වෙනවා ශිරා. මෙන්න මේ පහළින් ආපු අතර මහා ශිරාවත් මේ ඉහළින් සම්බන්ධ වෙච්ච උත්තර මහා ශිරාවත්. එතකොට උත්තර සහ අතර මහා ශිරා කියන දෙන්න සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතන තියෙන මේ මෙන්න මෙතෙන්ට සම්බන්ධ වෙනවා කියලා හිතන්නකෝ. මේ සම්බන්ධ වෙනවා. එයා සම්බන්ධ වෙනවා පුතේ මොකද? දකුණු කර්ණිකාවට. එතකොට ඒ වගේම මෙන්න මෙතනින් මේ දක්වලා තියෙන්නේ මම පුප්පුෂීය ශිරා. මෙන්න මේ පුප්පුෂීය ශිරා විවෘත වෙනවා පුතේ මොකටද? මෙන්න මේ වම් කර්ණිකාවට. එහෙනම් ඔන්න පුතේ මම මේ රූප සටහන අඳින ගමන්ම ඔය විස්තර ටික කිව්වා. ආපහු එකපාරක් කියනවා බලා ගන්න. හෘදය ගත්තම හෘදයේ ප්‍රධාන කුටීර 4යි පුතේ. පහළින් පිහිටන කුටීර කර්ණිකා කෝෂිකා විදියට, ඉහළින් පිහිටන කුටීර කර්ණිකා විදියට හැඳින්වෙනවා. ඒවා වම් හා දකුණු විදියට කොටස් වලට බෙදුවා. සාමාන්‍යයෙන් වම් කෝෂිකාවෙන් විත්තිය ඝනකම් වැඩි, වම් කෝෂිකාවේ විත්තිය ඝනකම් වැඩි. වම් කෝෂිකාවෙන් ආරම්භ වෙනවා සංස්ථානික මහා දමනීය. ඒ සංස්ථානික මහා දමනීයේ පාදයේ තියෙනවා පුතේ ආඩසඳ කපාට. ඒ වගේම අනිත් පැත්තේ තිබුණා දකුණු කෝෂිකාවෙන් ආරම්භ වුණා පුප්පුෂීය මහා දමනීය. ඒක පාදයේ තිබුණා අඩසඳ කපාට. ඒ වගේම පුතේ දකුණු කර්ණිකාවත් දකුණු කෝෂිකාවත් අතර තියෙනවා මෙන්න මොකද? ත්‍රිතුණ්ඩ කපාටය. මම මතක තියාගන්න ලේසි. දකුණු කියනකොට අකුරු 3යි ත්‍රිතුණ්ඩ කියලා මතක තියාගන්න කියලා. ඊළඟට පුතේ අපි ගත්තා මොකද්ද? මෙන්න වම් කෝෂිකාවයි වම් කර්ණිකාවයි අතර තිබුණා අකුරු 2යි. ඒ කියන ද්විතුණ්ඩ කියලා මතක තියාගන්න කිව්වා. ද්විතුණ්ඩ කපාටය. ඒ වගේම පුතේ මෙන්න පල්ලෙහෙන් ආපු අතර මහ ශිරාවක් ඉහළින් ආපු උත්තර මහ ශිරාවක් කියන දෙක. ඒ කියන්නේ අපි දේහයෙන් එළියට රුධිරය සපයපු මෙන්න මේ සංස්ථානික මහා දමනීයෙන් එළියට සපයපු රුධිරය ආපහු හෘදයට එකතු කරගෙන එන්නේ මෙන්න මේ උත්තර සහ අතර මහා ශිරාවලින්. ඔයාලා මතක තියාගන්න ඕනනම් මම කියන දකුණු කියනකොට තව අකුරු 3යිනේ. දකුණු කියන එකේ දයන්න මැකුවම කුණු. දකුණු කියන එකේ දයන්න අයින් කරාම කුණු. එහෙනම් හෘදයේ දකුණු පැත්තේ තියෙන කුණු නැත්නම් අපිරිසිදු වෙච්ච රුධිරය. අන්න ඒ අපිරිසිදු රුධිරය තමයි පුතේ මේ පුප්පුෂීය මහා දමනීය පෙනහළු වලට ගෙනහිල්ලා පිරිසිදු කරලා පුප්පුෂීය ශිරා මගින් හෘදයට ගෙන එන්නේ. එතකොට මේකෙදී ඔයාලා දකුණු කියනට එකේ දයන්න අයින් කරොත් කුණු කියලා මතක් වෙනවා. එහෙනම් අන්න ඒ පැත්තේ තියෙන්නේ පුතේ අපිරිසිදු රුධිරය. අන්න ඒ පැත්තේ තියෙනවා අපිරිසිදු රුධිරය. දැන් පිරිසිදු රුධිරය සහ අපිරිසිදු රුධිරය දෙපැත්ත මාරු වෙලා තියෙනවා. මෙන්න මේ වම් කෝෂිකාවට එන පිරිසිදු රුධිරය තමයි දේහය පුරා පරිවහනය කරනු ලබන්නේ. ඔන්න ඔය ටික පුතේ ඔය ටික තමයි අපි මුලින්ම කතා කරන්න අපිට තිබුණේ. මුලින්ම අපිට කතා කරන්න මම වේගයෙන් කතා කරගෙන ගියා.
හරි පුතේ. එහෙනම් අපි ඔන්න කොටස් ටික ඉක්මනින් කතා කරගෙන ගියා. නේ? කොටස් ටික ඉක්මනින් කතා කරගෙන ගියා. අපිට ඊළඟ කොටසට යන්න තියෙනවා දමනි ශිරා සහ කේශ නාලිකා කියලා. ඊට කලින් මම පොඩි පැහැදිලි කිරීමක් මේ හෘදය ගැන කරනවා. ඔයාලට පොඩ්ඩක් බලන්න. මම මේ කොටස් ටික ලකුණු කරපෙන පොඩ්ඩක් මතලා මම මේකේ වෙන ක්‍රියාවලිය පොඩි පැහැදිලි කිරීමක් වලට කරන්න. මේක නම් ඉවසට අත්‍යවශ්‍ය නැහැ. හැබැයි වෙන දේවල් දැනගන්න එපා. හෘදය සංකෝචනය වෙනකොට පුතේ මෙන්න මෙතන තියෙන මේ සංකෝචනය වෙනකොට අපි ඉස්සෙල්ලම මේකේ සිද්ධ වෙන ක්‍රියාවලිය මම පැහැදිලි කරනවා. මෙන්න මෙතනින් සංස්ථානික මහා ධමනියට රුධිරය ඇතුළු වෙනවා. සංස්ථානික මහා ධමනියට රුධිරය ඇතුළු වෙලා දේහයේ අවයවයන් කරා රුධිරය ගෙන යනවා. දේහයේ අවයවයන් කරා රුධිරය ගෙන යනවා. ගෙනහිල්ල පුතේ මේකෙන් පරිවහණය කරනෝනේ ඔක්සිජන් එහෙම. ඒ ඔක්සිජන් එහෙම සෛල වලට ලබා දීලා සෛලවල නිපද වෙච්ච කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප වගේ දේවල් ආපහු අරගෙන එනවා. ඒ කියන්නේ අපද්‍රව්‍ය ටික අරන් එනවා. හොඳ ටික දීලා ආපහු අරගෙන. ඒ අරගෙන එද්දි අපේ දේහයට ඉහළින් ඒ කියන්නේ හෘදයට ඉහළින් පිහිටි අවයවයන් වල රුධිරය හෘදය දක්වා ගේනවා. මෙන්න මෙතන තියෙන මේ උත්තර මහා ශිරාවෙන් හෘදයට පහළින් තියෙන අවයවවල රුධිරය ගේනවා. මෙන්න මෙතන තියෙන අගර මහා ශිරාවෙන්. මේවා ගෙනල්ලා පුතේ විවෘත වෙන්නේ ඉස්සෙල්ලාම මෙන්න මෙතන තියෙන දකුණු කර්ණිකාවට. දකුණු කර්ණිකාවට විවෘත වුණාන් පස්සේ පුතේ හෘදය සංකෝචන සිදුවීමේදී මෙන්න ත්‍රිතුණ්ඩ කපාටය හරහා පැමිණෙනවා පුතේ දකුණු කෝෂිකාවට. නැවතත් සංකෝචනයක් මගින් මෙන්න දකුණු කෝෂිකාවේ තිබිච්ච රුධිරය නැවත අඩසඳ කපාටය හරහා ඇතුළු වෙනවා පුතේ. නැවත අඩසඳ කපාටය හරහා ඇතුළු වෙනවා. මෙන්න මේ මොකද්ද? පුප්පුෂීය මහා ධමනියට. පුප්පුෂීය මහා ධමනියේ ඔස්සේ පුතේ ඒ රුධිරය යනවා මොකක් දක්වාද? පෙනහළු දක්වා. රුධිරය යනවා පෙනහළු දක්වා. මෙන්න පෙනහළු වලදී මේ රුධිරය පිරිසිදු කරලා නැවත පුතේ පුප්පුෂීය ශිරා ඔස්සේ හෘදයට ගෙනල්ලා හෘදයේ වම් කර්ණිකාවට විවෘත කරනවා. වම් හා දකුණු වේවයින් ගෙනල්ලා දකුණු කර්ණිකාවට විවෘත කරා. වම් කර්ණිකාවට විවෘත කරා. සංකෝචනයේදී නැවතත් ඔන්න ද්විතුණ්ඩ කපාටය හරහා වම් කෝෂිකාවට ආවා. රුධිරය ආපහු දේහය පුරා ගියා. එක චක්‍රයක් සම්පූර්ණ වුණා. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි මම කෙටියෙන් කිව්වේ හෘදයේ සිද්ධ වෙන්නේ. එතකොට මේකෙදි මම කිව්වා මෙන්න ධමනියකින් ගියපු රුධිරය ආපහු ගේන්නේ ශිරාවකින්. ඔන්න ධමනියකුයි ශිරාවකුයි කියන්නේ මොකක්ද? මේවා එකිනෙක සම්බන්ධ කරන්නේ කොහොමද? ධමනියක් සහ ශිරාවක් කියන්නේ මොකක්ද? මේවා එකිනෙක සම්බන්ධ කරන්නේ කොහොමද? ඕක තමයි අපිට ඊළඟට බලන්න තියෙන්නේ. අපි ඒක දැන් යමු. ධමනි ශිරා සහ කේශනාලිකා සම්බන්ධ කොටසට. ධමනි ශිරා සහ කේශනාලිකා කියන කොටසත් එක්ක අපි සම්බන්ධ වෙමු. ධමනි ශිරා සහ කේශනාලිකා. ධමනි ශිරා සහ කේශනාලිකා කියලා අපි දැන් මේ කතා කරන්න හදන ඊළඟ කොටස. සාමාන්‍යයෙන් පුතේ මෙන්න හෘදයේ තියෙනවා ප්‍රධාන රුධිර නාල වර්ග දෙකක්. එකක් හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන අය. හෘදයෙන් ඉවතට එළියට රුධිරය ගෙන යන කට්ටිය. හෘදයෙන් ඉවතට ගෙන යන අය ඉන්නවා. ඒ වගේම පුතේ හෘදය වෙතට රුධිරය ගෙන අයත් ඉන්නවා. හෘදයෙන් ඉවතටයි හෘදය වෙතටයි රුධිරය ගෙන ඒම සිද්ධ වෙනවා. හෘදයෙන් ඉවතට සහ හෘදය වෙතට. හරි. හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යනකොට හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන ඒවට අපි කියනවා පුතේ මොනවද? ධමනි කියලා කියනවා. හෘදයෙන් ඉවතට රුධිරය ගෙන එන ඒවට අපි කියනවා ධමනි කියලා. හෘදය වෙතට රුධිරය ගෙන එන ඒවට අපි කියනවා පුතේ ශිරා කියලා. එතකොට වර්ග දෙකයි ධමනි සහ ශිරා විදියට වර්ග දෙකයි. හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන ඒවට අපි ධමනි කියලා කියනවා. හෘදය වෙතට රුධිරය ගෙන ඒවට අපි කියනවා ශිරා කියලා. ඒක ධමනි සහ ශිරා විදියට ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ධමනි සහ ශිරා විදියට ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මොනවද? හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යනවා ධමනි.
හෘදය වෙත රුධිරය ගේනවා සිරා. ඊට පස්සේ මෙන්න අපි මේ ආරම්භ වෙච්ච හෘදයෙන් ආරම්භ වෙන්නේ පුතේ පිටතට රුධිරය ගෙනියන පළවෙනියටම ආරම්භ වෙන එක්කෙනා සංස්ථානික මහා ධමනියනේ. අන්න ඒ සංස්ථානික මහා ධමනිය. අන්න ඒ සංස්ථානික මහා ධමනිය. අන්න ඒ සංස්ථානික මහා ධමනිය පුතේ සංස්ථානික මහා ධමනිය මොකද කරන්නේ? සංස්ථානික මහා ධමනිය මගින් සංස්ථානික මහා ධමනිය මගින් සංස්ථානික මහා ධමනිය මගින් මොකද කරන්නේ? රුධිරය ඉවතට ගෙනියනවා. ඉවතට ගෙනිච්චම මොකද තනි විශාල නාලයකින් හැමතැනටම රුධිරය දෙන්න බැහැ. ඒකෙන් හින්දා ඒවා තව කොටස් වලට බෙදෙනවා පුතේ. ඒ හෘදයෙන් ආරම්භ වෙච්ච එක තවත් කොටස් වලට බෙදෙනවා. එහෙනම් අපි බලමු හෘදයෙන් ඉවතට යන ඒවා සහ වෙතට එන ඒවා මොනවද කියලා. ඔන්න මම දැන් හෘදයෙන් ඉවතට යන ඒවා සහ වෙතට එන ඒවා හඳුනා ගන්න හදලා ඔයාලා මේ මාතෘකාව දාලා තියාගන්න. ධමනි ශිරා සහ ක්ලේශනාලිකා කියලා. මම දැන් හෘදයෙන් ඉවතට සහ හෘදයේ වෙතට රුධිරය එන ඒවා දැන් කතා කරන්න හදන්නේ. හෘදයෙන් ආරම්භ වෙන පුතේ එකක් ඔන්න ඔයාලට මතකයි පුප්පුෂීය මහා ධමනිය. පුප්පුෂීය මහා ධමනිය. පුප්පුෂීය මහා ධමනිය. මෙන්න පුප්පුෂීය මහා ධමනිය හෘදයෙන් ආරම්භ වුණා. හෘදයේ දකුණු කෝෂිකාවෙන් ආරම්භ වුණා. මේකෙන් පුතේ රුධිරය සපයනවා පෙනහළු වලට. මේකෙන් රුධිරය සපයනවා පෙනහළු වලට. මේකෙන් රුධිරය සපයනවා පෙනහළු වලට. පුප්පුෂීය මහා ධමනියේ පෙනහළු වලට රුධිරය සපයනවා. හරි. ඊළඟට සංස්ථානික මහා ධමනිය. සංස්ථානික මහා ධමනිය අනෙකුත් ඉන්ද්‍රියන් වලට පුතේ. සංස්ථානික මහා ධමනිය දැන් අපි කතා කරේ පුප්පුෂීය මහා ධමනිය මගින් පෙනහළුනේ. සංස්ථානික මහා ධමනියෙන් පුතේ අනෙකුත් ඉන්ද්‍රිකා සඳහා විදුලිය රුධිරය සැපීමක් සිද්ධ කරනවා. අනෙකුත් ඒවා අනෙකුත් ඉන්ද්‍රිකා සඳහා රුධිරය සැපීමක් සිද්ධ කරනු ලබනවා. අනෙකුත් ඒවා සඳහා රුධිරය සැපීම හරි පුතේ ඔන්න අහන්න අපි කිව්වා මොනවද? පුප්පුෂීය මහා ධමනිය පෙනහළු වලට සංස්ථානික මහා ධමනිය අනෙකුත් ඉන්ද්‍රියන් වලට රුධිරය සපයනවා. පුප්පුෂීය මහා ධමනිය පෙනහළු වලට සංස්ථානික මහා ධමනිය අනෙකුත් ඒවටත් රුධිරය සැපීමක් කරනවා. ඒතර අනෙකුත් කියන්නේ පෙනහළු ඇරෙන්න අනෙක් හැම එක්කෙනාටම රුධිරය සපයන්න දායක වෙන්නේ මෙන්න සංස්ථානික මහා ධමනිය පුතේ. සංස්ථානික මහා ධමනිය තමයි අනෙකුත් ඉන්ද්‍රියන් සියල්ලටම රුධිරය සැපීම සඳහා දායක වීම සිද්ධ කරන්නේ. අනෙකුත් සියලුම ඉන්ද්‍රියන් සඳහා රුධිරය සැපීම සිද්ධ කරන්නේ. අනෙකුත් ඉන්ද්‍රියන් සඳහා රුධිරය සැපීම සිද්ධ කරන්නේ මෙන්න මේ සංස්ථානික මහා ධමනිය මගින්. ඊට පස්සේ අපි කතා කරනවා මෙන්න මේවා දැන් මේ මහා ධමනි ගියානේ මේ විදියට රුධිරය අරගෙන ගියා. රුධිරය අරගෙන ගිහිල්ලා මේවා රුධිරය අරගෙන හෘදයෙන් එළියට ගියපු අය. මේ දෙන්න රුධිරය අරගෙන හෘදයෙන් එළියට ගියා. කවුද? පුප්පුෂීය මහා ධමනිය රුධිරය එළියට දුන්නා. සංස්ථානික මහා ධමනියෙන් රුධිරය එළියට දුන්නා. ඒ වගේම පුතේ මේවා මොනවද? ඉන්ද්‍රියන් තුලදී තව දුරටත් බෙදී යාමක් සිද්ධ වෙනවා. මේවා ඉන්ද්‍රියන් තුලදී තව දුරටත් බෙදී යනවා. ඉන්ද්‍රියන් තුලදී තව දුරටත් බෙදී යනවා. මෙන්න තව දුරටත් බෙදෙනවා. හරි.
ඉන්ද්‍රියන් තුලදී තවදුරටත් බෙදී යනවා පුතේ. අන්න ඒ විදිහට තවදුරටත් බෙදී ගිහිල්ලා හැදෙනවා පුතේ දමනිකා. දමනියේ ඊපස්සේ දමනිකා හැදෙනවා. ඒවා තවදුරටත් බෙදලා පුතේ හැදෙනවා කේශනාලිකා. එතකොට දමනිකා හැදෙනවා, කේශනාලිකා හැදෙනවා. උප්පුචීය මහා දමනිය වෙනහළු වලට සංස්ථානික මහා දමනිය අනෙකුත් ඉන්ද්‍රියන් වලට රුධිරය සැපයුවා. මේ ඉන්ද්‍රියන් තුලදී පුතේ මේ මහා දමනි තවදුරටත් බෙදිලා දමනිකා සහ කේශනාලිකා තත්ත්වයට දමනිකා සහ කේශනාලිකා කියන තත්ත්වයට පත් වෙනවා. දමනිකා සහ කේශනාලිකා තත්ත්වයට පත්වීමක් සිද්ධ වෙනවා. හරි. දමනිකා සහ කේශනාලිකා තත්ත්වයට තවදුරටත් මේවා බෙදී ගිහිල්ලා ඊට පස්සේ වෙන දේ අපි මේක රූප සටහනකිනුත් ඊට පස්සේ පැහැදිලි කරමු. රූප සටහනකිනුත් මේක අපි පැහැදිලි කරමු. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් රූප සටහනකිනුත් පැහැදිලි කරාම අපිට මේක බලන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. හරි. ඊළඟට මෙන්න මෙතනට කියපු ඊළඟ පියවරේදී පුතේ මේ කේශනාලිකා එකට එකතු වෙලා හදනවා පුතේ අනුශිරා. කේශනාලිකා එකට එකතු වෙලා හදනවා අනුශිරා. කේශනාලිකා එකට එකතු වෙලා හදනවා අනුශිරා. කේශනාලිකා එකට එකතු වෙලා හදනවා අනුශිරා. එතකොට පුතේ හරි. මෙන්න මේ අනුශිරා තවදුරටත් එකතු වෙලා මෙන්න කේශනාලිකා එකතු වෙලා අනුශිරා හැදුනා. අනුශිරා එකට එකතු වෙලා හදනවා පුතේ ශිරා. එතකොට ඔන්න බලන්න කේශනාලිකා එකට එකතු වීමෙන් අනුශිරා එකට එකතු වීමෙන් ශිරා නිර්මාණය වීමක් සිද්ධ වෙනවා. එතකොට අපි ඔන්න කතා කරා මෙන්න වෙච්ච දේ. උප්පුෂීය මහා දමනිය සහ සංස්ථානික මහා දමනියෙන් දේහේ හෘදයෙන් ඉවතට රුධිරය සැපේවා. ඉන්ද්‍රියන් තුලදී තවදුරටත් බෙදුණා දමනිකා සහ කේශනාලිකා වලට. මේවා කේශනාලිකා එකතු වෙලා අනුශිරා හැදලා ශිරා ටික එකතු වෙලා පුතේ මහා ශිරා නිර්මාණය වෙනවා. ශිරා වලින් මහා ශිරාව නිර්මාණය වෙනවා. හරි. ඊට පස්සේ මෙන්න දැන් මේ විදිහට ශිරා හැදුනම පෙනහළු වලින් තියෙනවා පුප්පුෂීය ශිරා. පෙනහළු වලින් ආරම්භ වෙනවා පුප්පුෂීය ශිරා. පෙනහළු වලින් ආරම්භ වෙන පුප්පුෂීය ශිරා එනවා. පෙනහළු වලින් ආරම්භ වෙලා එනවා පුප්පුෂීය ශිරා. ඒවා ඇවිල්ලා පුතේ වම් කර්ණිකාවට විවෘත වුණා. මම ඉස්සෙල්ලා රූප සටහන පැහැදිලි කරද්දී මේක කිව්වා වම් කර්ණිකාවට තමයි මේ ටික ඇවිල්ලා විවෘත වුණේ. පුප්පුෂීය ශිරා. ඊට පස්සේ හෘදයට පුතේ පහළින් වූ අවයව වල රුධිරය අදර මහා ශිරාවට හෘදයට ඉහළින් වූ අවයව වල රුධිරය උත්තර මහා ශිරාවටත් එකතු වෙලා ඒ දෙන්න ඇවිල්ලා අපේ හෘදයේ දකුණු කර්ණිකාවට විවෘත වෙනවා. ඔන්න ඔය ටික තමයි පුතේ සිද්ධ වෙන ක්‍රියාවලිය වෙන්නේ. හරි. අපි ඊළඟ ටික කතා කරමු. මේ ටිකේ නෝට් එක දාගෙන ඉමු. ලියන්න මෙහෙම. එම ලියන්න පටන් ගන්න පුතේ. දමනි ශිරා සහ කේශනාලිකා යටතේ හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන ඒවා හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන ඒවා දමනි ලෙසත්
හෘදය වෙතට රුධිරය ගෙන එන ඒවා 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 ශිරා ලෙසත් හැඳින්වේ. ශිරා ලෙසත් හැඳින්වේ. හෘදයෙන් ආරම්භ වන පුපුෂීය මහා ධමනිය හෘදයෙන් ආරම්භ වන පුපුෂීය මහා ධමනිය පෙනහළු වලටත් සංස්ථානික මහා ධමනියෙන් අනෙකුත් ඉන්ද්‍රියන් වලටත් රුධිරය සැපයීම සිදු කරයි. මෙම ධමනි ඉන්ද්‍රියන් තුලදී තවදුරටත් බෙදී යාමෙන් දමනිකා සහ
केशनालिका सादाई सादाई මෙම කේශනාලිකා එක්වීමෙන් මෙම කේශනාලිකා එක්වීමෙන් මෙම කේශනාලිකා එක්වීමෙන් මෙම කේශනාලිකා එක්වීමෙන් අනුශිරාද අනුශිරා එක්වීමෙන් ශිරාද නිර්මාණය වේ. අනුශිරා එක්වීමෙන් ශිරාද නිර්මාණය වේ. වෙනම ඡේදයකින් පෙනහැලි වලින් ආරම්භ වන පුප්පුෂිය ශිරා පෙනහැලි වලින් ආරම්භ වන පුප්පුෂිය ශිරා වම් කර්ණිකාවටත් විවෘත වේ. හෘදයට ඉහළින් වූ ඉන්ද්‍රියන් වලින් 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 ආරම්භ වන ශිරා උත්තර මහා ශිරාවටත්
හෘදයට පහළින් වූ ඉන්ද්‍රියන් වලින් ආරම්භ වන ශිරා අදර මහා ශිරාවටත් විවෘත වී ඒවා දකුණු කර්ණිකාවට විවෘත වේ. හරි. එහෙනම් පුතේ අපි ඊළඟට මම කියන්නේ මේක රූප සටහනකින් මම පැහැදිලි කරන්නම් කියලා බලා ගන්න එක. හරි. මෙන්න බලන්න. අපි හෘදයෙන් එනවා මදිනවා. හෘදයෙන් එනවා ධමනිය. හරිනේ පුතේ. අපි හිතමු හෘදයෙන් එනවා ධමනිය. අපි මේ පැත්තේ ගමු. හෘදයෙන් එන ධමනිය වන කොටස් වලට බෙදෙනවා. මොන කොටස් දෙකකට බෙදෙනවා. හෘදයෙන් එන ධමනිය කොටස් දෙකකට බෙදුවා. ඒක පුතේ මේ ධමනිය තව දුරටත් කොටස් වලට බෙදෙනවා මේ විදිහට. දැන් අපි හිතමු මෙහෙම තව දුරටත් කොටස් වලට බෙදුණා. තව දුරටත් බෙදෙනවා. ඒවත් තව දුරටත් බෙදෙනවා. මෙහෙම බෙදිලා යනවා පුතේ. මේ විදිහට බෙදිලා ගිහිල්ලා නැවතත් මේවා ටික එකතු වෙනවා. මේ යන්නේව නැවත මේ විදිහට එකතු වෙලා බෙදිලා යන්නේව නැවතත් එකතු වෙනවා. මේ යන්නේව එකතු වෙලා බෙදිලා ගිය මේවා නැවතත් එකතු වෙලා පුතේ මැද තනි නාලයක් ආපහු හදනවා. ඒ තනි නාලය මේ වගේ එන ඒවා එන හෘදයෙන් එන රුධිරය ධමනියකින් එනවා. හෘදයෙන් මහා ධමනියෙන් ඇවිල්ලා ධමනි වලට බෙදුණා. ඒවා ධමනිකා වලට බෙදලා කේශනාලිකා වුණා. ඊට පස්සේ අනුශිරා එකතු වෙලා ඒවා අනුශිරා බවට පත් වෙලා අනුශිරා ශිරා මහා ශිරා බවට පත් වෙලා නැවත හෘදයට එනවා. ඔන්න ඒ ක්‍රියාවලිය අපි කතා කරේ පුතේ. මෙන්න හෘදයෙන් එන ඒවා තවදුරටත් බෙදලා ගියා. කේශනාලිකා ජාලයක් හැදුණා. ආපහු දැන් අනුශිරා ශිරා මහා ශිරා හැදිලා හෘදය දක්වා යනවා. එතකොට අපි මේ ධමනි සහ ශිරාවල මෙන්න මේ රුධිර සංසරණයට දක්වන හැඩගැසීම් විශේෂිත හැඩගැසීම් මොනවද බලන්න ඕන තියෙන්නේ. අපි බලමු. හරි. සාමාන්‍යයෙන් ධමනියක් ගත්තම පුතේ. ධමනි බිත්ති. ධමනියක බිත්ති ධමනි වල බිත්ති ඝනකම්. ධමනියක බිත්ති ඝනකම්. සාමාන්‍යයෙන් ධමනියක බිත්ති ඝනකම්. ඒ වගේම පුතේ තව ස්වරූපයක් තියෙනවා මෙයාට ප්‍රත්‍යාස්තයි. ධමනියක බිත්ති ඝනකම් ඒ වගේම පුතේ ප්‍රත්‍යාස්තයි. ඒ කියන්නේ ඇදෙන සුළු ස්වරූප
දමනි බිත්ති දමනි ගැන කතා කරන්නේ දමනි දැන් කතා කරත් දමනිවල ගත්තට පස්සේ සාමාන්‍යයෙන් දමනිවල බිත්ති ඝනකමින් වැඩි. දමනිවල බිත්ති ඝනකමින් වැඩි. දමනිවල බිත්ති ඝනකමින් වැඩි. මෙන්න ඝනකමින් වැඩි වෙන්න හේතුව මම ඉස්සෙල්ලා පැහැදිලි කරලා ඉන්නම් පුතේ. දමනි බිත්තියක් ඝනකම් වෙන්න අත්‍යවශ්‍යයි. හේතුව මොකද්ද? මේක දේහ රුධිරය බලයක් යටතේ පොම්ප කරන එකක්. මේකෙදි රුධිරය බලය යම්කිසි බලයක් යටතේ පොම්ප කරනවා. රුධිරය යම්කිසි බලයක් යටතේ පොම්ප කිරීමක් තමයි පුතේ සිද්ධ වෙන්නේ. එහෙනම් අන්න ඒ වගේ කිසියම් බලයක් යටතේ පොම්ප කිරීමක් සිද්ධ කරනවා නම් මෙන්න බලන්න. ඒ බිත්තිය ඝනකමින් වැඩි වුණොත් මේ බිත්තියේ සාමාන්‍ය ඝනකම වැඩි වුණොත් පුතේ ඔරොත්තු දෙනවා. ඒ කියන්නේ රුධිරය මගින් නැත්නම් ඇතිවන පීඩණයට ඔරොත්තු දෙනවා. රුධිරයේ ලබා දෙන පීඩණයට ඔරොත්තු දෙන්න තමයි බිත්ති ඝනකම් වෙන්නේ. ඒ වගේම තව ලක්ෂණයක් මේක දරනවා පුතේ. බිත්ති ඝනකම් වීමට අමතරව පුතේ මොනවද? ප්‍රත්‍යාස්ත භාවයක් තියෙනවා මේවයි. ඒ ඇදෙන සුළුයි. ප්‍රත්‍යාස්තයි එහෙම නැත්නම් පුතේ ඇදෙන සුළු වීම. මෙන්න ප්‍රත්‍යාස්තයි එහෙම නැත්නම් ඇදෙන සුළුයි. ඒකෙන්ද මම කියෝගේ අධික පීඩනයට ඔරොත්තු දීමත් මේවා පුපුරා යෑම ආදී වළක්වා ගැනීමටත් දමනි බිත්ති ඝනකම් සහ ප්‍රත්‍යාස්ත වීම බලපානවා. දමනි බිත්ති ඝනකම් වීම සහ ප්‍රත්‍යාස්ත වීම බලපානවා. එතකොට පුතේ ඔන්න දමනි ඝන ඔය ටික තමයි කියන්න වෙන්නේ. හැබැයි ශිරා ගත්තට පස්සේ ශිරාවල මීට වෙනස් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. දැන් දමනි ගැන අපි කතා කරන්නේ අපි කිව්වා දමනිය හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන තමයි සකස් වෙලා තියෙන්නේ. මුලින් මේක කිව්වා. ඒතර මේකේ අධික පීඩනයක් හෘදයෙන් ලබා දෙන පොම්ප කිරීමේ බලයක් යටතේ තමයි ඉන්ද්‍රියන් දක්වා රුධිරය යන්නේ. එහෙම යනකොට ඒකට මේ බිත්ති ඝනකමින් වැඩි වෙන්න ඕනේ. ඒ වගේම ඇදෙන සුළු නැත්නම් ප්‍රත්‍යාස්ත විය යුතු වීමක් තියෙනවා. හරි. ඊට අමතරව මෙන්න ශිරා ගත්තන් පස්සේ ශිරාවල රුධිර පීඩනය අඩුයි. රුධිර පීඩනය අඩු නිසා පුතේ මේවායේ බිත්ති ඝනකමින් අඩුයි. මේවායේ බිත්ති ඝනකමින් අඩුයි පුතේ. මේවායේ බිත්ති ඝනකමින් අඩුයි. දැන් දමනි තියෙනවා. දමනි බිත්ති සාපේක්ෂව ඝනකමින් වැඩි. හැබැයි ශිරාවල බිත්ති ඝනකමින් අඩුයි. ඒ වගේම පුතේ ශිරාවල බිත්ති ඝනකමින් අඩුවීම වගේම තව අපිට කියන්න පුළුවන් මෙන්න මේකේ තියෙනවා ප්‍රත්‍යාස්ත භාවයක් නැහැ. ප්‍රත්‍යාස්ත භාවය අඩුයි. බිත්තිවල ඝනකමත් අඩුයි, ප්‍රත්‍යාස්ත භාවයත් අඩුයි. හරි. දමනි බිත්තිවල ඝනකමත් අඩුයි, ප්‍රත්‍යාස්ත ස්වරූපයත් අඩුයි. දෙකයි. ඊට අමතරව පුතේ අපි දැන් තව කතා කරන්න තියෙනවා. හරි. මෙන්න දමනි ප්‍රත්‍යාස්ත. මේකේ තියෙනවා පුතේ අනෙක් දමනි වල නොතිබිච්ච දෙයක් කපාට තියෙනවා. කපාට තියෙන්නේ පුතේ හෘදය පැත්තට විවෘත වෙලා තියෙන්නේ. මම මේ නාලයක් පෙන්නන්න මෙන්න. හෘදය මේ ඉහළින් තියෙනවා නම් මෙන්න. හෘදය මෙහෙම ඉහළින් තියෙනවා මෙන්න තියෙනවා පුතේ. මේ දමනියේ බිත්ති ටිකක් මේ ශිරාවේ බිත්ති ටික කියලා හිතන්න. මේකෙදි මෙන්න මේ විදියට අපිට බලන්න පුළුවන් මේ කපාටේ මේ විදියට මෙහෙම තියෙනවා. මෙහෙම තද වෙලා තියෙන පුතේ. හෘදයේ දෙසට රුධිරය යනකොට මේ කපාටේ දෙපසට වෙලා රුධිරය යනවා. ආපසු රුධිරය පල්ලෙහාට ගැලීමක් වෙන්නේ නැහැ. මේ විදියට කපාට පිටවන්න හේතුව තමයි පුතේ. මොකද හෘදයෙන් ඉවතට රුධිරය පොම්ප කරන්න පොම්පයක් විදියට හෘදයේ තිබුණාට නැත්නම් රුධිර සංසරණ පද්ධතියෙන් එළියට හෘදයෙන් පොම්ප කරාට හෘදයේ වෙතට පොම්ප කරන යාන්ත්‍රය නැහැ. ඒකින්ද ගුරුත්වයට විරුද්ධව ඒ කියන්නේ අපි හිටගෙන ඉඳි පහළ ඉඳලා අවයවවල රුධිරය අපේ ඉහළට එන්න ඕන. ගුරුත්වයට විරුද්ධව එන්න නම් යන්ත්‍රමින් ආපු ටික ආපහු පල්ලෙහාට යන්න බෑ. ඒකින්ද තමයි හෘදයේ දෙසට විවෘත වන කපාට පැවතීම සිද්ධ වෙන්නේ. ඒ වගේම පුතේ මේ රුධිර කේශනාලිකා ගත්තම දමනි සහ ශිරා ගත්ත කේශනාලිකා ගත්තම ඉතා කුඩා තනි සෛල ස්තරයකින් යුතු බිත්තියක් තියෙනවා. ඒකට හේතුව ඒවයින් පෝෂක ද්‍රව්‍ය සසන වායු ආදිය හොඳින් පරිවහණය වීම සඳහා.
ලියන්න වෙනම රූලකින් පොඩි මානු මාත්‍රාවක් දෙන දමනි. 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 මේවා මගින් මේවා මගින් හෘදයෙන් ඉවතට රුධිරය සපයන අතර මේවා මගින් හෘදයෙන් ඉවතට රුධිරය සපයන අතර බිත්ති ගමනකමින් වැඩි වේ. බිත්ති ඝනකමින් වැඩි වේ. දමනි බිත්ති ඝනකම් වේ. දමනි බිත්ති ඝනකම් වේ. දමනි බිත්ති ඝනකම් වේ. එසේ වනුයේ ඇතිවන පීඩනයට ඔරොත්තු දීම සඳහාය. ඇතිවන පීඩනයට ඔරොත්තු දීම සඳහාය. එමෙන්ම දමනි බිත්ති ප්‍රත්‍යස්ත භාවයකින් යුතු වේ. එමෙන්ම දමනි බිත්ති ප්‍රත්‍යස්ත භාවයකින් යුතු වේ. ඊට පස්සේ පුතේ ශිරා කියලා ලියන්න. ශිරා කියලා ලියන්න. ශිරා කියලා ලියන්න. මේවායේ බිත්ති ඝනකමින් අඩුවන අතර ඝනකමින් අඩුවන අතර
ප්‍රත්‍යස්ත භාවයෙන්ද අඩුවේ. ප්‍රත්‍යස්ත භාවයෙන්ද අඩුවේ. මේ වායේ හෘදය දෙසට විවෘත වූ කපාට පවතී. හෘදය දෙසට විවෘත වූ කපාට පවතී. හරි. වෙනම රූලකින් පුතේ තර ලකුණක් දාලා ලියන්න. කේශනාලිකා තනි සෛල බිත්තියකින් කේශනාලිකා තනි සෛල බිත්තියකින් තනි සෛල බිත්තියකින් සෑදී ඇත. එනිසා කේශනාලිකාවල රුධිරයේ වූ वायु पोषक සෛලවලට ලැබෙන අතර නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය වන කේශනාලිකාවලට විසරණය වීමත් නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය කේශනාලිකාවලට විසරණය වීමත් සිදුවේ. හරි. ඊට පස්සේ අපිට යන්න තියෙනවා පුතේ රුධිරයේ සංඝටක සහ කෘත්‍යයන් ගැන ඉගෙන ගන්න. රුධිරයේ සංඝටක සහ කෘත්‍ය. රුධිරයේ සංඝටක සහ කෘත්‍ය. රුධිරයේ සංඝටක සහ කෘත්‍ය. රුධිරයේ සංඝටක සහ කෘත්‍ය කියන කොටසත් එක තමයි අපි ඊළඟට එකතු වෙලා ඉන්නේ. හරි. රුධිරය අපිට සාමාන්‍යයෙන් පුතේ දර්ශනය වුණාට ද්‍රවයක් විදියට ඇත්තටම මේකේ ද්‍රව කොටස තියෙන්නේ 55%. 45%ක්ම තියෙන්නේ පුතේ දේහාණු. 55%ක් තමයි ද්‍රව කොටස තියෙන්නේ. 45%ක්ම තියෙන්නේ දේහාණු. අපි රුධිරය මේ විදියට බෙදමු කොටස් වලට. මෙන්න. රුධිරය මම බෙදනවා දේහාණු සහ ප්ලාස්මය විදියට. මම රුධිරය බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. අපි දානවා දේහාණු සහ තව තියෙනවා පුතේ ප්ලාස්මය විදියට. රුධිරය දේහාණු සහ ප්ලාස්මය විදියට ප්‍රධාන කොටස් දෙකකට අපි බෙදනවා. හරි. රුධිරයේ 100ට එතකොට ද්‍රව කොටස ගැනනේ අපි කතා කරේ. එතකොට ද්‍රව කොටස රුධිර ප්ලාස්මය කියලා කියන්නේ එතකොට ඒකේ තියෙනවා 100ට රුධිරයෙන් 155. ඒ වගේම පුතේ දේහාණු වල තියෙනවා 145. දේහාණු ගත්තාම අපි වර්ග 3ක් කතා කරනවා පුතේ. දේහාණු ගත්තාම වර්ග 3ක්. අන්න රතු රුධිරාණු අපි කතා කරනවා. ඒ වගේම සුදු රුධිරාණු කතා කරනවා.
සුදු රුධිරාණු කතා කරනවා. ඒ වගේම රුධිර පට්ටිකා කතා කරනවා. ඔන්න වර්ග තුනයි. සුදු රුධිරාණු, රතු රුධිරාණු සහ රුධිර පට්ටිකා කියලා දේහාණු වර්ග තුනක් අපි කතා කරනවා පුතේ. ඒ වගේම ප්ලාස්මයේ තියෙනවා. ප්ලාස්මයේ තියෙනවා ජලය තියෙනවා. ඒ වගේම ජලයේ ද්‍රාව්‍ය දෑ තියෙනවා. ජලයේ ද්‍රාව්‍ය දෑ තියෙනවා. ඒ වගේම ජලයේ අද්‍රාව්‍ය දෑ තියෙනවා. ජලයේ අද්‍රාව්‍ය දෑ තියෙනවා. ජලයේ අද්‍රාව්‍ය දෑ තියෙනවා. එතකොට ඔන්න රුධිරය තියෙනවා පුතේ. රුධිරයේ අපි සංඝටක කොටස් දෙකයි දේහාණු සහ ප්ලාස්මය. දේහාණු ගත්තම 145ක් තියෙනවා. රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා. ප්ලාස්මය ගත්තම ප්ලාස්මයේ 155ක් තියෙන. ප්ලාස්මය තමයි රුධිරයේ 155ක්. ජලයේ දිය උදෑ සහ ජලයේ දිය නොවන දෑ නැත්නම් ජලයේ ද්‍රාව්‍ය දෑ සහ අද්‍රාව්‍ය දෑ. මෙන්න මේ chart එක ඉක්මනින් අරගන්න පුතේ. ඔන්න කොටස ඉක්මනින් නෝට් එක දාගන්න. ඉක්මන් කරලා නෝට් එකක් දාගන්න ඔය ටික. හරි. එහෙනම් ඔන්න රුධිරයේ සංඝටක ටික මේ පාර ලියා ගන්න ඇති. එහෙනම් පොඩි ප්‍රශ්නයකුත් ඔය ගමන් ලියන්න පුතේ. ප්‍රශ්නයකුත් ලියමු. පහත එක් සංඝටක පිළිබඳව කෙටියෙන් පැහැදිලි කරන්න. පහත එක් සංඝටක පිළිබඳව කෙටියෙන් පැහැදිලි කරන්න. 1 රතු රුධිරාණු. මොකද මේ කෙටියෙන් පැහැදිලි කරද්දී පොඩි විස්තරයක් කෘත්‍යයත් එක්කම. සුදු රුධිරාණු, ඊළඟට රුධිර පට්ටිකා, ඊළඟට රුධිර ප්ලාස්මය. ඔන්න රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා සහ රුධිර ප්ලාස්මය ඔය ටික තමයි දීලා තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න ඒ කොටස් පිළිබඳව ඊළඟට කතා කරන්නේ මේ ටික පුතේ. ඒතකොට නෝට් එකට දෙන්නේ නෑ මම ඒ ටික. ඔයාලා මේ ටික පැහැදිලි කරන්න ඔයාලා ප්‍රශ්න ඇතිද දුන්නේ ඒකට. දැන් අපි පටන් ගනිමු වැඩේ. එහෙනම් මුලින්ම පටන් ගන්නවා පුතේ රතු රුධිරාණු. හරි. මෙන්න මේකේ තියෙනවා පුතේ රුධිරයේ රතු පැහැයට හේතුව මොනවාද?
රතු පැහැයට හේතුව වෙන හිමොග්ලොබින් කියන වර්ණකය. රතු පැහැයට හේතු වෙන හිමොග්ලොබින් කියන වර්ණකය. රතු පැහැයට හේතුව වෙන හිමොග්ලොබින් කියන වර්ණකය තියෙනවා පුතේ රතු රුධිරාණු තුල. ඒ වගේම මේ අවශ්‍ය ඔක්සිජන් පරිවහනය කරන්නේ පෙනහළු වල සිට ඔක්සිජන් පරිවහනයට මේක දායක වෙනවා පුතේ. පෙනහළු වල සිට ඔක්සිජන් පරිවහනයට මේක දායක වෙනවා. පෙනහළු වල සිට ඔක්සිජන් පරිවහනය කිරීමට මේක දායක වෙනවා. පෙනහළු වල සිට ඔක්සිජන් පරිවහනයට දායක වෙනවා. ඒතර රතු රුධිරාණු ගත්තා. රතු රුධිරාණු ගත්තම රුධිරේ රතු පැහැයට හේතුව වෙන හිමොග්ලොබින් වර්ණකය අන්තර්ගත වුණා. ඒ වගේම පෙනහළු වල ඉඳලා ඔක්සිජන් පරිවහනය කිරීමට දායක වෙන්නේ මෙන්න මේ හිමොග්ලොබින් කියන ශ්වසන වර්ණකය. ශ්වසන වර්ණකය. රතු රුධිරාණු රතු පැහැයට හේතුව වුණා හිමොග්ලොබින් කියන වර්ණකය. හිමොග්ලොබින් වර්ණකය මගින් දේහය තුළ මොනවද ඔක්සිජන් වායුව පරිවහනය කරන්න දායක වුණා. අපි දෙවෙනි එකට යනවා පුතේ සුදු රුධිරාණු. සුදු රුධිරාණු. හරි. මෙන්න සුදු රුධිරාණු වල ප්‍රධානම කාර්ය වෙන්නේ පුතේ ආරක්ෂාව සැපයීම. හරි. සුදු රුධිරාණු කොහොමද ආරක්ෂාව සපයන්නේ? මෙන්න පළවෙනි අවස්ථාව. සුදු රුධිරාණු කොහොමද ආරක්ෂාව සපයන්නේ? මෙන්න පළවෙනි එක ප්‍රතිදේහ නිපදවීමෙන්. පළවෙනි එක ප්‍රතිදේහ නිපදවීමෙන්. ප්‍රතිදේහ නිපදවීමෙන්. ප්‍රතිදේහ නිපදවීම මගින් ඒ වගේම ඊළඟ අවස්ථාව පුතේ සුදු රුධිරාණු වල ඊළඟ අවස්ථාව විදියට අපි කතා කරනවා ප්‍රතිදේහ නිපදවීම. ඒ වගේම අපි ඊළඟ අවස්ථාව කතා කරනවා කොහොමද ව්‍යාධි ජනකයෝ විනාශ කරනවා. කොහොමද දැන් භක්ෂණය කළා කියන්නේ අලය කන්න පුළුවන් යාව නේ අටක් තියවලු. ව්‍යාධි ජනකයන් විනාශ කිරීම. ව්‍යාධි ජනකයන් විනාශ කිරීමත් කරන්න පුළුවන්. ව්‍යාධි ජනකයන් විනාශ කිරීමත් කරන්න පුළුවන්. ව්‍යාධි ජනකයන් විනාශ කිරීම සහ මොනවාද ප්‍රතිදේහ නිපදවීම කියන දේවල් සුදු රුධිරාණු මගින් සිද්ධ කරන්න පුළුවන්. සුදු රුධිරාණු ගත්තම ප්‍රතිදේහ නිපදවීමත් ව්‍යාධි ජනකයන් විනාශ කිරීම කියන දේ ඉටු කරනවා. එතකොට සිරුරට ආරක්ෂාව සපයනවා කියන එක මම මුලින්ම කතා කරානේ පුතේ. මේකේ වර්ග දෙකකට බෙදෙනවා කණිකා සහිත සහ කණිකා රහිත. එච්චර ඔයාලට කතා කරන්නේ නැහැ. මේකේ වර්ග පහක් තියෙනවා. වර්ග පහක් තියෙනවා මම පහලට ලියන් යන්න. වර්ග පහක් තියෙනවා. මෙන්න මෙයාලා වර්ග පහක් තියෙනවා පුතේ. වර්ග පහක් තියෙනවා. මොනවද? වර්ග පහක් තියෙනවා සුදු රුධිරාණු. නියුට්‍රෝෆිල තියෙනවා පුතේ. නියුට්‍රෝෆිල, ඉයසොනොෆිල, බේසොෆිල, වසාසෛල සහ මොනොසයිට. මෙන්න පහක් තියෙනවා. මෙන්න මේ වර්ග පහ තමයි අපේ දේහයේ තියෙන සුදු රුධිරාණු විදියට අපි කතා කරන්නේ පුතේ. සුදු රුධිරාණු මේ ඔක්කොගෙම මේවයි ව්‍යාධි ජනකයන්ගෙන් ආරක්ෂාව කිරීමට පුතේ යාන්ත්‍රණ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රතිදේහ ගැන අපි කතා කරනවා. ප්‍රතිදේහ කියන අපේ දේහයේ ඒ ශුද්ධ ජීවියකට ව්‍යාධි ජනකයකට එරෙහිව ඇතිවන ප්‍රතිශක්තියක් තමයි විදියට තමයි ප්‍රතිදේහයන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙතනින් පස්සේ අපි කතා කරනවා රුධිර පට්ටිකා. තුන්වෙනි එක රුධිර පට්ටිකා. රුධිර පට්ටිකා ගත්තට පස්සේ මේ රුධිර පට්ටිකා අපේ දේහයේ තියෙන පුතේ මේවා රුධිරය සාමාන්‍යයෙන් රුධිර පට්ටිකා රුධිර කැටි නිර්මාණයට දායක වෙනවා. රුධිරයේ කැටි අපි කියනවා රුධිරයේ තියෙන රුධිර සෛල කැබලි විදියට අපිට මේවා හඳුන්වන්න පුළුවන්. මේක දායක වෙන්නේ පුතේ මොනවද? මේක දායක වෙනවා රුධිරයේ කැටි ගැසීම. මේ කියන්නේ තුවාලයක් වුණාම එළියට රුධිරය යන එක වළක්වන්න රුධිර කැටියක් හදන්න බෑ. අන්න ඒ වගේ ක්‍රියාවලි සඳහා මේ රුධිර පට්ටිකා දායක වෙනවා. දායක වීමක් සිද්ධ වෙනවා. රුධිර පට්ටිකා දායක වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම පුතේ අපිට කියන්න පුළුවන් මෙන්න සමහර රෝගාබාධවලදී
සමහර රෝගාබාධවලදී මෙන්න මේ මොනවද? සමහර රෝගාබාධ තියෙනවා. අන්නේ සමහර රෝගාබාධවලදී මේ රුධිර පට්ටිකා මට්ටම සීක්‍රයෙන් අඩු වෙනවා. ඩෙන්ගු වැනි රෝගී තත්ත්වවලදී ඩෙන්ගු වැනි රෝගී තත්ත්ව, එහෙම නැත්නම් මීඋණ වැනි රෝගී තත්ත්ව, ඩෙන්ගු මීඋණ ආදී රෝගී තත්ත්වවලදී මේ පට්ටිකා මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිනවා. මම මේ වේගයෙන් පුතේ කතා කරගෙන ආව මේ කෘත්‍යයන් ටික අපි ලබන සතියේ තාපෝ සාකච්ඡා කරනවා මේක. හරි. ওই විදිහට අපිට කියන්න පුළුවන්. හතරවෙනි එක රුධිර ප්ලාස්මය. රුධිර ප්ලාස්මය ගත්තට පස්සේ පුතේ ප්ලාස්මයේ ප්‍රධානම කෘත්‍ය ද්‍රව්‍ය පරිවහනය කිරීම. පරිවහනය කරනවා පුතේ ආහාර ජීර්ණයෙන් නැතිවෙන පෝෂක ද්‍රව්‍ය, ආහාර ජීර්ණයෙන් නැතිවෙන පෝෂක ද්‍රව්‍ය නේ, විටමින්, ಖನಿಜ ලවණ ආදිය, ඒ වගේම ශ්වසන වායු ආදිය පරිවහනය කරනවා. ඒ වගේම පුතේ හෝමෝන, ප්‍රෝටීන, එන්සයිම ආදී නොයෙකුත් දේවල් මෙන්න මේ ප්ලාස්මය හරහා පරිවහණයට ලක්වීමක් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය ටික අපි කතා කරා. ඔන්න ආපහු මතක් කරනවා. රතු රුධිරාණු රතු පැහැයට හේතු වෙන හිමොග්ලොබින් වර්ණකයේ දුන්න ඔක්සිජන් පරිවහණය කරා. සුදු රුධිරාණු ව්‍යාධනකින් විනාශ කරා, ප්‍රතිදේහ නිපදෙව්වා. අපි කතා කරා නියුට්‍රොෆිල්, එෝසිනෝෆිල්, බේසෝෆිල්, වසාසයිට් සහ මොනොසයිට් කියලා වර්ග පහක් තිබුණා. රුධිරයේ තිබෙන රුධිර සෛල කැපිලි විදිහට අපි කතා කරා. රුධිර පට්ටිකා මේවා පුතේ රුධිර කැටි නිර්මාණයට වීමට දායක වුණා. ඒ වගේම ඩෙන්ගු මීඋණ වැනි රෝගී තත්ත්වවලදී සීඝ්‍ර ලෙස පහළ බැස්සා. ඊළඟට අවසානයේ කතා කරා ද්‍රව්‍ය පරිවහනයට දායක වන මොකක්ද? රුධිර ප්ලාස්මයේ පුතේ මොනවාද? විවිධ ද්‍රව්‍යවල පරිවහනය වෙනවා කියන එක අපි කතා කරා. පෝෂක, බහිස්ත්‍රාවී ඵල, එන්සයිම, හෝමෝන, ප්‍රතිදේහ ආදිය. පවා යන්න පුළුවන්. වායු වර්ග, ප්‍රෝටීන වර්ග, ප්‍රතිදේහ ප්‍රෝටීන වර්ග මේ යන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ ඔන්න අපි තව රුධිර පාර විලයනය කියන කොටස තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. අද අපි කතා කරා රුධිර සංසරණ පද්ධතිය පටන් අරගෙන ගිය සතියේ ඔයාලා දෙක සම්බන්ධ වෙලා හිටපු නිසා තමයි අර මුල් ටික අපි එකවරක් විතරක් පැහැදිලි කිරීමක් කරේ. එහෙනම් අපි ලබන සතියේ ඊළඟ කොටසෙන් හම්බ වෙමු. සියලු දෙනාටම පුතේ සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.